චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය සෑම හිත සුව පිණිස සිදු කරන මේ ත්‍රිවිධ රත්නේ අනන්ත වූ ආශිර්වාද ඔබට ඒක රාශි කරන උතුම් සදහම් දේශනයට වැඩමවා වදාළ සච්චය දහම් නිකේතනයේ හා වැරැල්ලගම ශ්‍රී සුදර්ශන චෛත්‍යාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි බෝධිමළුවේ සංඝානන්ද අපේ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ සාදුනාද පවත්වමින් අපි යලි බොහොම සදහැ සිටින් පිළිගන්නවා. එහෙමනම් සදහැති සුපින්නතුනි මේ පින්බර කටයුත්ත පිළිබඳව අප කතා කරන විට ප්‍රධාන දායකත්වයේ W අසංක සඳරුවන් වීරසූරිය මහත්මයා සහ එම මහත්මිය දරු පිරිස මිහි අරමුණ බවට පත් වෙන්නේ Tamanගේ දෙමව්පියන්ට ඇරිච්ච දෙනෙත් වලට මේ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක රාශි කරන්නට. ඒ වගේම පුංචි දියණියගේ දෙවනි උපන්දිනේට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක රාශි කරන්නට තමයි මේ උතුම් කටයුතු මේ ආකාරයට දියත් වෙන්නේ. එහෙමනම් ඒ දෙමව්පියන් වාසනාවන්තයි සැබවින්ම. මෙවන් අම්මෙකුට තාත්තෙකුට මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ මං හිතන්නේ 1000කට එකයි. එහෙමනම් ඒ උතුම් සදහම් ගඟුලට එකතුණු ඒ දෙමව්පියන්ට ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදයේ හිමි වේවා. තව තවත් চিරාත් කාලයක් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් සදහැති සුපින්නතුනි අපි කල් වේලා යන්නට මත්තෙන් අපේ දේශකයාණන් වහන්සේට নমස්කාර පූර්වක පෙරදරිව ආරාධනා කරන්නට බලාපොරොත්තු වෙනවා සදහම් දේශනාව වෙනුවෙන්. එහෙමනම් ඒ වෙනුවෙන් අපි දහත් වට්ටිය පූජා කරමින් මේ උතුම් සදහම් දේශනේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් පවත්වන්නට කියලා নমස්කාර පූර්වකව අපේ දේශකයාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. එහෙමනම් සදහැති සුපින්වතුනි අපි හැකි ඉක්මනින් ඒ කටයුත්තට යොමු වෙමු. කාගෙත් සාදුනාද මැද්දේ අපේ උතුම් දේශකයාණන් වහන්සේට අපි ආරාධනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් සදහැති සුපින්නතුනි යලිත් සාදුනාද පවත්වමින් අපි ඒ උතුම් සදහම් දේශනයට මෙසේ සවන් යොමු කරමු. සාදු සාදු සාදු. පින්නතුන් සාදුනාදයක් පවත්වන්න නැවත වරක්. නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වෙන්න. භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුද්ධෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණය සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වන්දිමි මම බුදුහිමි වන්දිමි මම සදහම් වන්දිමි මම මහා සංඝ වන්දිමි මම තෙරුවන් වන්දිමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්ත අති ගෞරවනීය තුඹුල්ල උඩකැකුලාවල ඉඹුල්ගොඩ යන විහාරත්‍රයාධිපති පහළ 12 පත්තුවේ උපප්‍රධාන සංඝනායක
අවසරයි දඹදිවි ශ්‍රී ආනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේම වැරැල්ලගම ශ්‍රී සුදර්ශන චෛත්‍යාරාමාධිකාරී ධර්මාචාර්ය ගෞරවනීය අපේ හිඟුරක්ගොඩ පුඤ්ඤානන්ද හාමුදුරුවන් වහන්සේ එවැගේම අපේ දීරානන්ද හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න ගුණ සම්පන්න කාරුණික අපේ පින්වතුනි පින්වතියනි මේ මොහොතේ ඔබ හැමදෙනා සූදානම් වන්නේ බලාපොරොත්තු වන්නේ සම්බුද්ධ ශාසනයේ ඉගැන්වෙන ඊටාම වටින වැදගත් වූ පින්කමක් අද දවසේ මේ නිවසේ සිද්ධ කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් කරනු ලබන ආරාධනාව මේ නිවසේ පින්තුන් සිද්ධ කරන්නට යෙදුණා. විශේෂ වශයෙන් සිහිපත් කරන්නට ඕන අපේ අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ මොහොතට සම්බන්ධ කර ගන්නට ලැබීම භාග්‍යයක් වාසනාවක්. මොකද දායක නිවසක ධර්මානුශාසනා කරනකොට ගෞරවනීය නායක හාමුදුරුවෝ වැඩමවනවා නම් ඒ දායක ඇත්තෝ බොහොම කුළුපග ඒ වගේම විහාරස්ථානයට සම්බන්ධ දායක පිරිස් හැටියටයි සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. මහා සංඝරත්නය සම්බන්ධ කරගෙන මේ කටයුතු කරනකොට අපිට පේනවා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න උවමනා කරන යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරන දායක කාරක මූලිකාදී පිරිසක් වග පින්වත්නි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පුරා අවුරුදු 45ක් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් තමයි ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම බණ ඇසීම ඊටාම වටින වැදගත් වූ කාරණාවක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ උදාර පින්කමේ අරමුණ බලාපොරොත්තුව වන්නේ තමන්ගේ ආදරණීය ජීවත්ව සිටින දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම පින්කම සිදු කරන්නේ මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් තමන්ගේ බාල දියණියගේ දෙවන උපන්දින සැමරීමත් මේ උදාර පින්කමේ අරමුණක් බවට පත් කරගෙන තිබෙනවා. වාසනාවන්ත පින්වත්නි මේ කරුණු කාරණා මොනතරම් වැදගත් මොනතරම් වටිනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ ධර්මයක් එක්කලා. මේ ධර්මය තම තමන්ගේ ජීවිතවලට ගැළපෙන ආකාරයට එකතු කරගන්නට අපි හැම කෙනෙකුම උත්සුක වෙන්න ඕන, මහන්සි වෙන්නට ඕන. සසර පිළිබඳව ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාන කෝටි පඤ්ඤාය. මහණෙනි මේ සසරේ පටන් ගැම්ම හෝ ආරම්භය කිසිවෙකුට කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
දැන් ඔබ මේ තුලින් තේරුම් ගන්න ඕන කාරණාව තමයි සසර ඒ තරම් දිගයි. දැන් ඔබ මම අපි හැමෝම මේ ගමන් කරන්නේ දිගු සසර ගමන. එතකොට මේ සංසාර ගමන කෙටි කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ දහම් අවබෝධය තුලින්මයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. වෙලාව නැහැ, අවස්ථාව නැහැ, තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. මේ කරුණු කාරණා කියලා සසර ගමනින් පිළිමුතුනි අපිට නිදහස් වෙන්න බෑ. මාර්ගඵල අවබෝධ කරගත්තු දවසකටයි මේ සංසාර දුක් අපිට නිමා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කරුණත් සමග මා ඔබට මතක් කරන්නම් මෙහෙම ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඇයි කියන කාරණාව ගැන. උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේම පින්වත්නි බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ මොකටද? අවබෝධය පිණිසමයි. මතක තියාගන්න. ධර්ම දේශනා කළේ අවබෝධය පිණිසමයි. ඊළඟට දේශනා කරනවා තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ තමන් වහන්සේ මේ සසර තරණය කරලා ඔබට මට මේ සසර තරණය කිරීම සඳහායි ධර්ම දේශනා කළේ. තුන්වෙනි කාරණාවක් දේශනා කරනවා පරිනිප්පුතෝසෝ භගවා පරිනිප්පානාය ධම්මං දේසේති. තමන් වහන්සේ පිරිනිවීමට පත් වෙලා අනිත් අයට පිරිනිවෙන හැටි ධර්ම දේශනා කළා. දැන් බලන්න පළවෙනි කාරණා. බුද්ධෝසෝ භගවා ධම්මං දේසේති. තමන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන අනිත් අයට අවබෝධය පිණිස දේශනා කළා. දැන් ඒක ඔබ දන්නවා. සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් සසර පෙරුම් පුරලා අපි ඔබ අහලා තියෙන්නේ කොහොමද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුළුල්ලේ පාරමීදන් පුරලා තමන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා. කොහොමද අවබෝධ කරගත්තේ? කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි කියන මේ ශ්‍රේෂ්ඨ අරමුණ ඉදිරිපත් කරගෙන තමයි මේ සංසාර ගමනේ මහ බෝසතාණන් වහන්සේ සැරිසැරුවේ. ඒක පින්වතුනි අවසාන ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයාගේ තැනට එනකොට උන්වහන්සේගේ අදහස වෙනස් වුණේ නැහැ. පරමාර්ථ වෙනස් වුණේ නැහැ. බලාපොරොත්තු වෙනස් වුණේ නැහැ. ඒ මොහොතේ මොකක්ද වුමනා කළේ? සත්‍යය යනු කුමක්ද? කුසලය යනු කුමක්ද? ඒකයි හෙව්වේ. ඒ සත්‍ය කුසලය හොයාගෙන යන ගමනේ ඔබට මට කරන්න බැරි. ඔබට මට කරන්න බැරි. පුහුදුන් සත්‍යයට කරන්න බැරි. බරපතල දේ සිද්ධාර්ථ කුමාරයා සිද්ධ කළා. තමන්ගේ යුවරජ පදවිය අත්හැරියා. තේරුණා? වගේම තමන් ආවාහ වෙලා හිටපු යසෝදරා දේවිය අතහරියා. පිටත් වෙන දවසේ ගිහි ගෙදරින් තමන්ගේ ආදරණීය පුත්‍ර රත්න රාහුල කුමාරයා අතහරියා. ඒකත් හරි ලස්සන වචනයක් කියලානේ ගෙදරින් යන්නේ. රාහුලෝ ජාතු බන්ධනං ජාතු. රාහුලේ උපන්නා බැම්මක් ඇති වුණා.
මේ පුළුවන් දේවල් නෙමෙයි මම මේ කියන්නේ. ඔබට කරන්න බැරි දේවල්. සසරේ ඉන්න නැත්තන්ට කරන්න බැරි දේවල්. එහෙම කළාද පුතත් අතෑරිය කියන්නකො. බිරිඳත් අතෑරිය කියන්නකො. මිනිස්සුන්ට බැරි දේ මොකක්ද? ධනය, බලය, නිලය ඒවා අතාරින්න බෑනේ. ඔක්කොම අතෑරියා. 29 වෙනි අවුරුද්ද වෙනකොට ගිහි ගෙයින් නික්මෙනවා. අපි ඒකට කියන්නේ අබිනිෂ්ක්‍රමණය සිද්ධ කළා කියලා. එදා ඉඳලා පින්වතුනි ජීවිතේ මිහිපිට මිනිහෙකුට කරන්න බැරි දේවල් සිද්ධාර්ථ කුමාරයා කළා. මම ඔබට මේ යන්තම් මතක් කරන්න මේ ටික දැනගන්න ඕන නම් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කියවන්න ඕන. එතකොට ඔබට මේ කරුණු කාරණා තව තවත් හොඳට දැනගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම ගිහිගේ අත්හැරලා ඔබ අහලා තියෙන විදිහට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක් ජීවිතේ සිද්ධ කරනවා. අවුරුදු 6ක්. එතකොට මේ දුෂ්කර ක්‍රියාව කියන එක පින්නතුනි සිද්ධ කරනවා කියන එක ලේසි වැඩක්, පහසු වැඩක් නෙවෙයි. මොකද සියල්ල අතහැරලා දාලා සංසාර දුක්ගිනි නිමා කර ගැනීම පරම හැඟීම හදවතේ තියාගෙන ඒ කටයුත්ත සිද්ධ කළා. ඉතින් උන්වහන්සේට උවමනා කරපු හැම ගමනකම ගියා. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ ගුරුවරු හම්බ වුණා. ඉගෙන ගන්න දෙයක් මහ ලොකුවට තිබුණේ නැහැ. සේරම ඊටාම සති ගානකින් ඉගෙනගෙන ඉවරයි. ඒවා අවසන් කරලා දාලා තමන් වහන්සේ මේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියන හැඟීමෙන් මේ ගමන තනියෙන් ගියා. යනකොට එතුමන්ට හම්බ වෙනවා කොණ්ඩඤ්ඤ වප්පවද්දේ මහානාම අස්සජී කියන මේ පස්වග තවුස. ඒ ඇත්තොත් එක්ක මේ ගමන යනවා. එතනත් මොකක්වත් නෑ. එයාලත් අත්හැරලා දාලා ආපහු තනියෙන් එනවා. දැන් බලන්න මේ අත්හැරීම කියන එක අපිට ජීවිතේ එක තැනක කරන්න පුළුවන්. නමුත් පින්වතුනි අරමුණ සාක්ෂාත් කරගන්න අවශ්‍ය හැම වෙලාවකම සියල්ලම ටිකෙන් ටික අත්හැරියා. ඒ අයත් අත්හැරලා දාලා තනියම ගයාවට ඇවිල්ලා ඔබ අහලා තියෙනවා වෙසක් පුර 15ක් පොහොය දවස වෙනකොට වහන්සේ බුද්ධත්වය ලබනවා. හැබැයි ඊට පෙර උන්වහන්සේ ජීවිතේ මානව ඉතිහාසයේ කෙනෙකුට කරන්න බැරි තව දෙයක් කරනවා. උරුවෙල් දනව්වේදී. උරුවෙල් දනව්වේදී. අද ඉන්දියාවේ මේ අම්මලා ගියොත් මේ තාත්තලා ගියොත් මේ අත්තන්ට හම්බ වෙනවා දුර්ගේශ්වරී කියලා තැනක්. ඒකට තමයි උරුවෙල් දනව්ව කියලා කිව්වේ. එහි උන්වහන්සේ වැඩ ඉන්නවා ළඟට වැටෙන ගෙඩියක් කොළයක් මිස වෙන කිසිවක් අනුභව කළේ ඉන්නේ කන්දක් මුතු. වැටෙන ගෙඩි නවතීද? වැටෙන කොළ නවතීද? හිතලා බලන්න. අන්න ඒ වගේ මහා දුෂ්කර ක්‍රියාවක් වහන්සේ සිද්ධ කරනවා. ඒකට කියන්නේ පින්වතුනි පවත්ත ඵල බෝචි. ළඟට වැටෙන කොළයක් ගෙඩියක් අනුභව කරමින් ජීවිතය ගෙනිච්චා. මොනවටද? සසර දුක් නිමා කරන්න. ඒ මොහොතට මාරයා එනවා ළඟට. ඇවිල්ලා කියනවා මොකක්ද? දැන් 99ක් තියෙන්නේ මග පැත්තේ. ඔයාට තියෙන 101යි. දැන්වත් ගෙදරට ගිහිල්ලා මේ මොනවා හරි දෙයක් කරගෙන ජීවත් වුණොත් හොඳයි නේද කියලා මාරයා පෝසතාණන්ගෙන් විමසනවා. අන්න ඔය වෙලාවේ අපේ මහා බෝධිසත්ව පින්වතුනි චතුරංග සමන්නාගත වීරේ මතක් කරනවා. මොකද්ද? මගේ ඇස් ඉස් මස් ලේ සියල්ල සිඳලී ගියත් වියලී ගියත් නැති වී ගියත් මම බුද්ධත්වයේ ලබාගෙන මිස නැගිටින්නේ නෑ කියන අරමුණ හදවතේ තියාගෙන කටයුතු කළා.
ඉතින් මෙච්චර කැපකිරීම කරලා තමන් වහන්සේ දා වෙසක් පුර පසළොස්වක පොහෝදා අවබෝධ කරගත්ත ඒ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධය තමන් අවබෝධ කරගෙන ලෝකයාට අවබෝධ කර ගැනීම සඳහා දේශනා කළා. එහෙනම් ධර්ම දේශනාවේ අරමුණ මොකද්ද? තමන් අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට අවබෝධ කර ගැනීම සඳහා. දැන් පැහැදිලිද? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. ඊළඟට තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. සසර තරණය කිරීම සඳහා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. පින්වතුනි, මේ සසරේ තරණය කරන්න කියන්නේ පීනන්න ඕන නම් එක්ක ගඟක් වෙන්න එපා, සාගරයක් වෙන්න එපාය. ඒ වගේ කාරණා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. මොනවද? කාම ඕඝ, භව ඕඝ, ditthi ඕඝ, අවිජ්ජා ඕඝ. මොනවද? ජල ප්‍රවාහ හැටියට දේශනා කළේ. ඒ කියන්නේ නොනවත්වා ගලන. දැන් මේ ප්‍රවාහයෙන් ඊතර වෙන්න උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඒක පින්වතුනි ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකක්ද? අපි වගේ පුහුදුන් ඇත්තන්ට මේ දේ කරනව නෙමෙයි, හිතන එකත් අමාරු වැඩක්. ඇයි? ගංගා ගලන්නේ කොහාටද? ඉහළටද පහළටද? පහළට. ගඟ ගලන්නේ පහළට. දැන් මේ ගමන යන්නේ කොහාටද? ඉහළට. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොකද්ද? ගඟ ගලන පැත්තේ යන්න නෙවෙයි. එහෙනම් මොකද්ද? උඩුගම් බලා පීනන්න. අනුසෝතගාමී නොවි පටිසෝතගාමී වෙන්න. ගඟ ගලන පැත්තට ගලන්න දෙයක් නැහැ. වැටිච්චාම යයි ගහගෙන. මේ කිව්වේ මොකද්ද? උත්සාහයෙන් ඉදිරියට ගමන් කරන්න. ඒක තමයි පින්වතුනි ධර්මය. ඒක තමයි ධර්මය. නරක නපුර පව අකුසලය අයහපත වැරැද්ද මේවා කරන අතරේ නිවැරදි කෙනෙක් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද බලන්න. ලේසිද? පහසුද? නෑ. හරි අමාරු වැඩක්. ඇයි? උඩුගම් බලා පීනනේ. ඒස දැන් අපේ ගම් වල එහෙම ඒව නැද්ද? හොඳ වැඩ කරන්න යනකොට විජහට අකුරලා දානවා පල්ලෙහාට. ඕන්නේ තේරුමක් නැහැ. වැඩක් නැහැ. මොනවටද? කොහොම හිටියත් මැරෙනවනේ. එහෙමත් හිතාගෙන ඉන්නව නේද? කොහොම හිටියත් මැරෙනවා කියලා. නමුත් අපි එහෙම කරන්නේ නෑ. පින්වතුනි, මැරෙන එක ඇත්තක්. නමුත් ඔබ මතක තියාගන්න සසර දිනනවා කියන එක ලේසි පහසු කාරණාවක් නොවන වගේ. ඒකට අපිට හැමෝටම මොකද ඕන? උත්සාහයක් ඕන. දැන් එතකොට නිකම් පීනන්න බෑනේ. අත් දෙකයි කකුල් දෙකයි දෙකම මහන්සි කරන්න ඕන. එතකොටයි පීනන්න පුළුවන්. ඒකයි ගමන. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. කාමෝග, භවෝග, අවිජ්ජාෝග, ditthියෝග, අවිජ්ජාෝග කියන මේවා තරණය කරන්න අපි ධම්ම අවබෝධය ඇතුව පීනන්න ඕන. ආන් ධර්ම දේශනා කළේ ඒකට. තුන්වෙනි කාරණාව තමයි පරිනිප්පුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. තමන් වහන්සේ පිරිනිවිලා අනිත් අයට පිරිනිවෙන්න ධර්මයේ දේශනා කළා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවෙනවා කියන එක අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය. ඒක තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන අවස්ථා දෙක. පළවෙනි එක මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය. කෙලෙස් නැති කිරීම. දෙවෙනි එක මොකද්ද? ස්කන්ධ පරිනිර්වාණය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ නැති කිරීම. දැන් එතකොට මෙතෙන්දී අපිට දේශනා කරන්නේ මොකද්ද? කෙලෙස් පරිනිර්වාණය සඳහා කටයුතු කරන්න.
ලේසිද පහසුද නැහැ. ඒ නිසා මම මේ ඔබට මතක් කළේ බුද්ධ දේශනාව තියෙන පින්වතුනි මේ කාරණා සඳහා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඒ උතුම් සිතවිල්ල හදවතේ ඇති කරගෙන මේ පුංචි වෙලාව මාතෘකා කරපු ගාථා රත්නේ මම ඔබට පැහැදිලි කරනවා. ඒ අනුව කටයුතු කරන්ට අපේ ජීවිත හැඩගස්ස ගන්නට ධර්මයේ ජීවිතයට ගලප ගන්නට හැම කෙනෙක්ම මහන්සි වෙන්න කියලා කරුණාවෙන් සිහිපත් කරනවා. අපි නැවත කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුච්ඡන්ති න ගොත්තේන ධනේන වාති. පින්වත් මේ තමයි මේ සංයුත්ත නිකායේ එන අනාථ පිණ්ඩික සූත්‍රයේ ගාථාවක මේ මතක් කරේ. මේක දිග සහ ගැඹුරු සූත්‍රයක්. නමුත් ඔබට තෝරා ගන්න පුළුවන් විදිහට මේ කරුණු ටික පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බණ අහන හැටි කාටවත් මං කියන්න උත්සාහ කළේ නෑ. මොකද පන්සලේ නායක හඳුරුත් ඉන්නවා නම් මම මොකටද බණ අහන හැටි කියන්නේ නේද? අපි හැමෝම දන්නවනේ කොහොමද ඉන්න ඕනේ කියලා. එනිසා අවබෝධයෙන් සිත, කය, වචනය සංවර කරගෙන බණ අහන්න ඕන. කොහොමද? සුතා, දතා, මනසා පරිචිතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිත. හරිද? හොඳට අහන්න, ධාරණය කරගන්න, ක්‍රියාවට යොදවන්න, නැවත නැවත නුවණින් ඒ ධර්මය මෙනෙහි නැතු ඉතින් තවත් බණක් ඇහුවා කියලා කිව්වොත් නම් වැඩක් වෙන්නේ නැහැ. මේ සූත්‍ර ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කාටද? අනේපිඩු මහසිතා. අනේපිඩු සිටුතුමා ගැන ඔබ හැම කෙනෙක්ම අහලා තියෙනවනේ. දන්නවා. කවුද? බුදුහාමුදුරුවන්ට මහ පන්සලක් කරලා පූජා කරපු සිටුවරයා. එයාගේ නම සුදත්. හැබැයි අපි දන්නේ අනේපිඩු කියලා. එතුමා කරපු පන්සල තමයි මොකද්ද? අනාථ පින්ඩිකාරාමය. ඒ වුණාට අපි අහලා තියෙන මොකක් කියලාද? ජේතවනා සූත්‍රයේ තියෙන්නේත් එහෙමයි. මොකද්ද? ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ. දැන් තේරෙනවද? මොකක්ද? ජේත නැමැති කුමාරයාගේ වනයේ පිහිටි අනාථ පින්ඩික සිටුතුමා විසින් කරනු ලද ආරාමය. ඇත්තනම් මොකද්ද? අනාථ පින්ඩිකස්ස ආරාමය. මතක තියාගන්න. දැන් අනේපිඩි සිටුවරයා ඔය පන්සල කළා. පන්සල කළා. දැන් පන්සල් කරපුවාම පින්වතුනි හරි ප්‍රශ්නනේ මොකද්ද? දායකයෝ අයවැය ඉල්ලනෝනේ. අරකට කොච්චරද මේකට කොච්චරද කීයක් ගියාද කොහොමද කියන්න කවුද ගත්තේ? ඔහොම මහා ප්‍රශ්නනේ. නේ? දැන් මේ අනාථ පින්ඩික ආරාමයේ ඉදි කරන්න ගියාට පස්සේ එතුමාගේ අයවැය ලේඛනෙත් තියෙනවා බණ පොතේ තාම. මොකක්ද? ජේත කියන කුමාරයාගෙන් ඉඩම ගන්න කහවණු 18 කෝටියයි පන්සල ගොඩනගන්න 18 කෝටියයි කහවණු පන්සල හදලා විවෘත කරන්න 18 කෝටියයි. දැන් දායකව අහනවානේ මොකක්ද? උච්චර ලොකු පන්සල් ඕනේද හාමුදුරුවන්ට ඉන්න? වැඩක් තියෙනවද? දැන් උත්තර හදාගන්න එකයි තියෙන්නේ. මොකක්ද? අනේපිඩි සිටුවරයා පින්වතුනි අද නම් මං හිතන්නේ ඒ ගණන් කියන්න බැරි වෙයි. හැයි කෝටි 18ක් වියදම් කරනවා කහවණු. රත්තරන් වල ගණන් මේ ඇත්ත දන්නවනේ මට වඩා.
හදාගන්නකො එතකොට කීයක්ද කියලා පන්සලට අද කාලේ එහෙමනම් හූල්ලලා මැරෙන්නේ අපේ මොකටද මෙච්චර කියලා දැන් නිකන් කැසිකිලියක් හදාගන්න වැසිකිලියක් හදාගන්න හැදුවත් මැරෙන්න හදනකොට ඉතින් මේක කොහොමද කියලා බලන්න හැබැයි ඉතින් අපේ ඇත්තෝ හුඟක් උදව් කරනවා විහාරෙට චෛත්‍යයට බෝධියට උදව් කරනවා සංඝාවාසයට උදව් කරන්නේ නැහැ ඇයි ඒ හාමුදුරන්ට ඕනේ නැහැ නේවා වැඳ ගන්න තිබුණාම ඇති හාමුදුරු කොහෙද කාටවත් තේරෙන්නේ නැහැ මම මේ කිව්වේ පින්වතුනි මේ චරිත කතාවේ තියෙන ගැළපුම කොච්චර වටිනවද කියලා මොකද එතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වැඩ හිටින්න තමයි සත්මහල් ප්‍රාසාදයක් එදා ඉදි කළා අපේ ඇත්තෝ බණපොත් කියවන්නේ නැති හින්දා මේවා දන්නේ නෑ කවුරු හරි මොනවා හරි කියපුවාම ඒක තමයි ඔළුවේ තියාගන්නේ කොහොම හරි පන්සල හැදුවා පන්සල හදන කොටත් අනේ පිටිසිතුමා කවුද සෝවාන් මාර්ගයට පැමිණිච්ච උත්තමයෙක් එතුමා සෝවාන් මාර්ගයට පැමිණිලා ඒ කියන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනක් කඩපු කෙනෙක් මතක තියාගන්න. එහෙම උත්තමයෙක්. එතුමා පන්සල හැදුවා. දවසකට පින්වතුනි පන්සලට 3 සැරයක් ගියා. ඔය අටුවාවේ කියනවා අනේ පිටු සිටුවරයා එනකන් පොඩි හාමුදුරුවෝ මේ අලුතෙන් පැවිදි වෙච්ච අය සිටුවරයා එනකන් බලාගෙන ඉඳලා සිටුවරයා ආවම එයා ගාවට ගිහිල්ලා මොකද දන්නවද කරන්නේ? ඉනාත ගන්නවා. ඒ කියන්නේ පොඩි හාමුදුරුවන්ට මොනවා හරි අරගෙන එනවා. උදේට යනවා නම් උදේට දෙයක්, දවල්ට යනවා නම් දවල්ට දෙයක්, හවසට යනවා නම් ගිලම්පසට දෙයක්. දැන් වර්තමානයේ අපේ කාලේ කියලා මොකද කරන්නේ? උදේ පන්සලට ගිහිල්ලා තියෙන එකක් ඉනේ බැඳගෙන එනවා. එහෙමනේ ඔය කියන්නේ. ඒක තමයි මොකද වෙලා තියෙන්නේ? මේ ධම්ම අවබෝධය නෑ. සංඝ සතු දේ ගැන දන්නේ නෑ. මේවට සටන් කරලා වැඩක් නෑ පින්වතුනි අපිට නීතියෙන් දිනන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කර්මයෙන් දිනන්න බෑ කියන කාරණාව. ඒකට විපාක තියෙනවා මයි කියන එක තේරුම් ගන්න. ඉතින් සිටුවරයා පන්සලට 3 සැරයක් ගියා දවසට. දැන් මං ඔබෙන් ඒව අහන්නේ නෑනේ. දවසකට පන්සලට කී සැරයක් යනවද? එහෙම අහලා වැඩක් නෑනේ. සතියකට කී සැරයක් යනවද? එහෙම වැඩකුත් නෑ. මාසෙකට කී සැරයක් යනවද? එහෙම වැඩකුත් නෑ. සමහර ඒ කාලේ කීලකින් අහන්න ඕන අවුරුද්දකට කී සැරයක් යනවද? ඔහොම ප්‍රශ්නයක්. ඒ නිසා මේ කරුණු කාරණා ගැන අපි හොඳට අවබෝධ කරගන්න ඕන. දැන් අනේ පිටු සිටුවරයා ඇයි පන්සලට ගියේ? හදපු ගොඩනැගිල්ල ගැන බලන්නද? පූජා කරපු දේවල් බලන්නද? නෑ ඒ මොකටවත් නෙමෙයි. මොකටද ගියේ? බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය විමසන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්, මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන්, කාශ්‍යප මහරහතන් වහන්සේගෙන්, අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ධර්මය විමසන්න කතා කරන්න ගියේ. අපේ අය එන්නේ මොකටද? අපේ අය එන්නේ ඉතින් පූජා කරපුවා තියෙනවද කියලා බලන්න. මං හදපු එක තියෙනවද බලන්න. හදපු එකේ නම ගහලා තිබුණා ඒකේ බෝඩ් එක තියෙනවද බලන්න. පින්වතුනි ඕවා පින්කම් නෙවෙයි. මතක තියාගන්න. පින්කම් කරනකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි යටපත් කරගෙන පින්කම් කරන්න ඕන. ඒකයි ඊටාම වැදගත්. සිටුවරයා එහෙම පින්කම් කළා කාලයක් ගියා එතුම ලෙඩ වුණා. ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණා. අනේ පිටු සිටුවරයා. එයාටත් දරුවෝ හිටියනේ.
අහලා තියෙනව නේද? සුමනා, චූල සුභද්‍රා, කාල මේ වගේ දරුවෝ ගැන අහලා තියෙනවනේ. තුමට හිටියයි. ලෙඩ වෙච්ච දවසේ ඉඳලා දරුවෝ තාම හොඳට තාත්තට සැලකුවා. ඇයි? සැලකුම් ලබන්න පුළුවන් තාත්තෙක්. පින්වතුනි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. බණ අහන ඇත්ත ඔබට මතක් කරන්නේ. දරුවන්ට පිනක් තියෙන්න ඕන දෙමව්පියන්ට සලකන්න. තේරුණාද? දෙමව්පියන්ට පිනක් තියෙන්න ඕන දරුවන්ගෙන් සැලකුම් ලබන්න. ඕ මතක තියාගන්න. ආද මොකද වෙලා තියෙන්නේ? හුඟක් අම්මලා තාත්තලාට දරුවෝ කොච්චර හොඳට හිටියත් සැලකුම් ලබන්න තරම් පිනක් අනේ පිළි සිටුවරයට එම් පිනක් තිබුණා. එතුමා හොඳට පින්කම් කළා වගේම දරුවෝ හොඳට හැදුවා. යුතුයකම් වගකීම් කළා. මිත්‍යා දෘෂ්ටික උනේ නෑ. වැරදි පාරේ ගියේ හොඳට ඒ කටයුතු කළා. දැන් ලෙඩ ඇඳේන ඉන්නේ. එක දවසක් දා සිටුවරයා තමන්ගේ සේවකයෙකුට කතා කළා. කතා කරලා කියනවා ඔබ ජේතවනාරාමයට යන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. හරිනේ? වන්දනා කරලා තව සැරයක් වඳින්න. එතකොට දෙසරය. එතකොට බුදුහාමුදුරුවෝ අහාවි ඇයි මේ දෙසරයක්? එතකොට කියන්න ඉස්සෙල්ලා වැන්දේ බුදුහාමුදුරනේ මම දෙවෙනි සැරේට වැන්දේ අනේ පිළි සිටුවරයා වෙනුවෙන්. උන් බලන්නකො පණිවිඩය යවපු ලස්සන. දැන් පණිවිඩය ඊට පස්සේ කියනවා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වන්දනා කරා. දෙසරේ වන්දනා කරා. බුදුහාමුදුරුවෝ දැන් කාරණාව අහනවනේ. එතකොට කියන්න සිටුතුමා අසනීප වෙලා සිටු මැදුරේ ඉන්නවා. සරියුත් හාමුදුරුවන්ට වන්දනා කළාට පස්සේ උන්වහන්සේට කියන්න ඉඩක් ලැබුණොත් සිටු මාලිගාව පැත්තේ වැඩලා යන්න. දැන් ඉතින් අර සේවකයා ගිහිල්ලා ඒ විදිහට වැඳලා ඔක්කොම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ ආරාධනාවක් කරලා ආවා. ටික දවසකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි අනේ පිළි සිටුතුමා අසනීප වෙලා මාලිගාවේ ඉන්නවා. එතුමා මට ආරාධනාවකුත් එවලා තිබුණා. මං එතුමාව බලන්න වඩින්න. හුඟක් ඉගෙන ගන්න ඕන කාරණා මේක ඇතුලේ තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති ප්‍රඥාවන්තයන් අතර ප්‍රමුඛයා කියලා කිව්වට තීන්දුව ගත්තේ නෑ. ඒවා ගත්තේ කායෙන් අහලාද? බුදුහාමුදුරුවන්ගෙන් අහලා ඔන්න මතක තියාගන්න. අපේ අය නම් මොනවද කරන්නේ? ටිකක් කරදඬු උස්සුනාට පස්සේ අම්මගෙන් අහනවද? තාත්තගෙන් අහනවද? නෑ. ඔන්න ඉගෙන ගන්න. මේක තමයි පින්වතුනි ගමන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සාරිපුත්ත ඔබ කැමති නම් ගිහිල්ලා ඒ කටයුතු කාරණා කරලා එන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්කලා දැන් කොහාටද? සිටු මාලිගාවට වඩිනවා. පින්වතුනි ජේතවනාරාමේ අනේ පිටු සිටුතුමාගේ මාලිගාවයි තියෙන ගොඩක් දුර නෙමෙයි. වෙල්යායක් මැද්දෙන් යන්න තියෙන කෙටි දුරක්. දැන් අද කිලෝමීටර වලින් බැලුවොත් 3-4ක් ඇති. එදා නම් කිලෝමීටර 2ක් විතර ඇති. ඒ ගමන උන්වහන්සේ වැඩි. වෙල්යායේ ඈත වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දෙනම සිටුතුමා ඈත තියා දකින්න. සිටුතුමා ඈත තියා දකින්න. දැන් ඔබ මට කියන්නකෝ දැන් එතකොට සිටුතුමා අසනීප වෙලා ලෙඩ ඇඳේ ඉන්නේ අසාධ්‍ය වෙලා. ගෙදර කොහෙද ඉන්නේ නැත්තේ? කොහෙද ඉන්නේ නැත්තේ? දැන් ඔබෙන් අහන්නේ දැන් ඔබගේ ලෙඩ වුණොත් අම්මා තාත්තා කොහාටද දාන්නේ?
බොරු කියන්න තු ගියා පල්ලපු ඉතින්. ඉස්සරහ කාමරේට නෑ. එහෙනම් පිටිපස්සේ හොයාගන්නත් බැරි තැනකට දාන්නේ. සමහර කාලා කියලා දාලා තියෙනවා දරමැස්සෙනුත් එහාට. සමහර වෙනම තැන්වල නිකන් අතුපැලක් හදලා ඒකට දාලා තියෙනවා. කවුද? ආදරණීය අම්මයි තාත්තයි. මං කිව්වනේ මේ දරුවෝ හොඳයි කියලා. ගේ ඉස්සරහා කාමරේ හිටියේ. ඒකනේ ඈත එනවා පෙනුනේ. දැන් බලාගෙන ඉන්න ඇස් දෙකේ කඳුළු පිරීලා. දැන් එන්න ළඟට එන්න සිටුවරයා හොඳටම අඬනවා. තවත් ලං වෙනකොට තවත් අඬනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ආනන්ද හාමුදුරුවන්ට වෙනම ආසන දෙකක් හදලා කිට්ටු වෙනකොට ආනන්ද හාමුදුරුව දකිනවා සිටුතුමා හොඳට අඬනවා. ආනන්ද හාමුදුරුව එනකොට මාර්ගඵල ලැබලා නැහනේ. වහන්සේ පුහුදුන් හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා අපිවා. මොකද්ද කල්පනා කළේ? සිටුතුමා එක්ක අඬන්නේ ලෙඩේ වැඩි වෙලා, එහෙම නැත්නම් අඬන්නේ මැරෙන්න බයයි. දෙකෙන් එක. ආනන්ද හාමුදුරුවෝ හිතුවේ සරියුත් මහරහතන් වහන්සේ නෙමෙයි. කිට්ටු වෙන්න තවත් අඬනවා. දැන් ආසන දෙක පිළියෙල කරලා තියෙනවා. වැඩ හිටිය උන්වහන්සේලා කතාව පටන් ගත්ත ආනන්ද හාමුදුරුවෝ. මොකද්ද? සිටුතුමනි අසනීපේ වැඩි වගේ නේද? අඬනෝ වචනයක්වත් කතා කළේ නැහැ. දෙවෙනි සැරෙත් ඇහුවා සිටුතුමනි අසනීපේ වැඩි වගේ නේද? කතා නැහැ. තුන්වෙනි සැරෙත් ඇහුවා අසනීපේ වැඩි වගේ නේද? නෑ කතා. දැන් ඕන එක්කෙනෙක් එහෙමද? දැන් ඔයාලත් එහෙම නේද මේ ඉන්න අය? මොකක්ද? 1 2 3යි නේ. දුවන්නත් එහෙමනේ. ඈ? ලුවෙන් සරසෙන් යානේ. ඒ වගේ දැන් ඔන්න ආනන්ද හාමුදුරුවන්ට දැන් මොකද උනේ? හිතුවා විතරක් නෙමෙයි කෙලින්ම ඇහුවා. මොකද්ද? අසනීපෙත් වැඩි නැත්තම් මේ ඉකිග ගහ අඬන්නේ මැරෙන්න බය නේද? දැන් පින්වතුනි අපිත් එක්ක යනවා ඈ. නායක හරුත් එක්ක යනවා අපිත් එක්ක යනවා. ඒ ගෙවල් වල මොනවද? මල කඳන් වලට පිරිත් කියන්න. ඉතින් දැන් රාන් රූම් ගාලා උඩට පහලට අදිනවා. ගෙදර එකාට එදාට තමයි යන්තම් පන්සල මතක් වෙන්නේ. උතුරේද නැගෙනහිරේද බස්නාහිරේද තියෙන්නේ කියලා ඕම් මතක් වෙන්නේ එදාට බුලත් නැට්ටකුත් අරගෙන දැන් එනවා. මොකටද? ආඳුරුණේ අම්මට හොඳ මාදි යන්. මොකටද? පිරිත් කියන්නේ යන්. මොකටද? චුති චිත්තය හදන්න. මගේ අම්මේ අපේ උන් දන්න જાති. පින්වතුනි කාටවත් පුළුවන් ද කාගේවත් චුති චිත්තය හදන්න? පුළුවන්? කිසි කෙනෙකුට බෑ. මතක තියාගන්න. ඒක හදාගන්න පුළුවන් Tamanට. කවද්ද? ජීවත් වෙලා ඉන්න කාලේ. කරන තරමක් නරක නපුරු පෞකාර වැඩ කරලා මිත්‍යා දෘෂ්ටිකව හිතලා වැරදියට හිතලා කල්පනා කරලා අන්තිමට පුළුවන් වෙයි කියලාද හිතන්නේ? ලෑස්ති වෙන්න එපා ඒවට. ඇයි? වපුරන්නේ වීනම් හම්බ වෙන්නේ වී. වපුරන්නේ තලනම් හම්බ වෙන්නේ තල. හදන්නේ පොල් නම් හම්බ වෙන්නේ පොල්. දෙල් හදලා පොල් කඩන්න බෑ. තේරෙනවද කියන එක? දැන් අපේ හුඟක් කාලේ කියලා මොනවද කරන්න හදන්නේ? ඔව් අන්තිමට වැටිච්චාම තමා කල්පනා වෙන්නේ අනේ අපේ දැන් ඉතින් නානක දෙයක්වත් පූජා කරගත්තොත් හොඳා බං. එතකන් පන්දල පැත්තක යන්න. මලක් පූජා කරන්න. හඳුන් කූරක් පත්තු කරන්න. පහනක් පත්තු කර. ඒවට බැන ඉන්නවා. ඕවා වැඩක් නැහැ, කරලා වැඩක් නැහැ, තේරුමක් නැහැ. ඒවා පින්වතුනි කරලා මැරෙන්න කිට්ටු වෙනකොට මේවා කල්පනා කරලා වැඩක් නෑ. දැන් ආනන්ද හාමුදුරුවේ ප්‍රශ්නේ අහපුවාම කවුද? අනේ පිටු සිටුවරයා උත්තර දෙනවා. මොකද්ද දෙන උත්තරේ? ආනන්ද හාමුදුරුවනේ මං මැරෙන්න බය නෑ. මම පිරිසිදු මිනිහෙක්. ඔන්න ඉගෙන ගන්න හැමෝම.
මොකක්ද ඉගෙන ගන්න ඕනේ? මම මැරෙන්න බය නෑ. මම පිරිසිදු ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? සබ්බේ භායන්ති මච්චුනෝ. සියලු සත්වයෝ මරණයට බයයි. ඒ වුණාට දැන් කියනවා මොකද්ද? සිටුවරයා කියනවා මැරෙන්න බය නෑ. මොකක් හරි ඇති. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා හිමින් සැරේ. මොකද්ද? සිටුතුමනි සියලු සත්වයෝ මරණයට බයයි. දැන් ඔබතුමා මරණයට බය නැහැ කියලා කිව්වේ ඇයි? එතකොට කියනවා ස්වාමීනි මං පිරිසිදු මිනිහෙක්. ආනන්ද හාමුදුරුවෝ අහනවා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්න උන්වහන්සේ කතාවක්වත් නැහැ. තාම ඉතින් ආනන්ද හාමුදුරුවෝ එක්කනේ කතාව. දැන් එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා මොකද්ද පිරිසිදු මිනිහෙක් කියන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ එදා සිටුවරයට දේශනා කරපු බණ දැන් සිටුවරයා කාටද? ආනන්ද හාමුදුරුවන්ට කියනවා. දැන් එතකොට ගිහියන්ට බණ කියන්න බෑ කියලාද කියන්නේ? ඈ? පුළුවන්. දැන් ඔයලත් අපි වගේම බණ ඉගෙන ගන්න ඕනේ. තේරෙනවද කියන එක? දාන දීලා විතරක් ගමරාල දිව්‍ය ලෝකෙ ගියා වගේ නැට්ටේලිලා යන්න බෑ. හැම එක්කෙනාම ඉගෙන ගන්න ඕන. හැම එක්කෙනාම ත්‍රිපිටකය කියවන්න ඕන. හැම එක්කෙනාම ධර්මය ඉගෙන ගන්න ඕන. එතකොට තේරෙයි මේ කොහෙද යන්නේ කියලා. අපිට වැරදුනානේ, අපිට පැටලුනානේ. අපි මොකද්ද හිතාගෙන? දැන් පුංචි කාලේ මටත් එහෙම තමයි. අපේ නායකහරවන්ටත් එහෙම ඇති. මොකද්ද? උපාසකම්මල ඕම් පොඩි කාලේ අපි මහාන වෙච්ච දවසේ ඉඳලම දාන ගෙනහලා දෙනවනේ. දීලා මොකද්ද කියන්නේ? පොඩි හාමුදුරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනි. හොඳට බණ ඉගෙන ගන්න ඕනි. අපිට හොඳට බණ කියන්න ඕනි. ඕන් අපිට කියපු. හරි දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. අපිට කියපු ඒ කාලේ කියලා. තාම මිහිලුගේ දෙයක් දන්නේ නැහැ. ඒක කොහෙද ගමන යන්නේ? ඒක තමයි දේශනාව. බුද්ධ දේශනාව කියන්නේ ඒකයි. ගිහියට එකපාරක්, පැවිද්දට තව පාරක්. එහෙම මාර්ග දෙකක් නැහැ නිවන් දකින්න. තියෙන්නේ එකයි. මොකද්ද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණමයි. තේරෙනවද කියන එක? එහෙනම් ඒ පාරේ යන්න උත්සාහ කරන්න. පිරිසිදු මිනිහෙක් කියලා කිව්වේ ඇයි කියලානේ ඇහුවේ. එතකොට තමයි මේ ගාථාව පැහැදිලි කරන්නේ. මොකද්ද? කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේන ධනේනවා. දැන් වර්තමානයේ එදා හිතාගෙන හිටියේ පින්වතුනි මිනිස්සු පිරිසිදු වෙන්නේ කොහොමද? මොනවැන්ද පිරිසිදු වෙන්නේ? අදත් එහෙමනේ. එක්ක ගෝත්‍රයෙන්. ගෝත්‍රය කියන්නේ කුලයටනේ. අදත් තියෙනවනේ එහෙම බහුභූත ලංකාවේ මං හිතන්නේ 100 ගාණක් තියෙනවා. කුල. ඒකෙන් තමයි පිරිසිදු වෙන්නේ කියලා ඔන්න කිව්වා. දෙක ධනේනවා. ධනේනවා කියන්නේ ධනයෙන් සල්ලි තියෙනවා නම් පිරිසිදු නේද? නැද්ද? ඕන හොරෙකුට මල් මාල දාන්න නැත්නම් සල්ලි තියෙනවා නම් දැන් හිතානින්ද පටන් ගනි ඔය එයි මේ පැත්තටත් ඔව්. රැස්තිලා ඇති කට්ටිය මල් මාල දාන්න. අම්මට සලකන්නේ නැහැ, තාත්තට සලකන්නේ නැහැ, යුතුයකමක් නැහැ, වගකීමක් නැහැ, මොකවත් නැහැ. ඕන හොරෙක් වර අපි ලෑස්ති මල් මාල දාලා හූ කියලා අප්පුඩි ගහලා පිළිගන්න. ඒකනේ. ඒ බලන්න එදා තිබිච්ච එකම තමයි මේ කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද? න ගොත්තේන ධනේනවා. මිනිස්සු පිරිසිදු වෙන්නේ කුලේ නිසා නෙවෙයි. මිනිස්සු පිරිසිදු වෙන්නේ ගෝත්‍රය නිසා නෙවෙයි. ධනෙ නිසා නෙවෙයි. ඒතේන මච්ඡා සුච්ඡන්ති. උපන්නා වූ මිනිසා පිරිසිදු වෙන්නේ කාරණා හතරකින්. මොනවද? කම්මං කර්මයෙන්, විද්‍යාච විද්‍යාවෙන්, ධම්මෝච ධර්මයෙන්, සීලං ජීවිත මුත්තමං සිල්වත් ජීවිතය. ඔන්න පිරිසිදු වෙන හැටි. පළවෙනි එක කම්මං. කම්මං කියන්නේ කර්මය. කර්මය කියන්නේ
ඔය ඉතින් බණ දැනගෙන තියෙන්න බෑ දැන් කර්මය දැනගන්න. නැත්තම් දැන් අපිට මොකද වෙන්නේ? තේරම කර්මෙනේ. මේ දවස්වල පායනවා. එතකොට කර්මේ දැන් ඊට පස්සේ වහින්න පටන් ගනි. එතකොට කර්මේ ගස්වල ගෙඩි හැදෙනවා අනෝරාවට. මොකද කර්මේ ගස්වල ගෙඩි නැහැ. කර්මේ බත්වල ගල් හැපෙනවා. කර්මේ ඇවිදගෙන යනකොට පය හැප්පිලා මුලක හරි ගලක හරි වැටෙනවා. මොකද්ද? කර්මේ పూర్වේ කර්මේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේවා කර්ම නෙමෙයි. හොඳට මතක තියාගන්න බුද්ධ දේශනාව සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන එක අනුමත කරන්නේ නැහැ. පිළිගන්නේ. ඇයි? ගස්වල ගෙඩි හැදෙන්නේ. වහින් පායන් මේ සියලු දේ විපර්යාස සිද්ධ වෙන්නේ පින්වතුනි කර්මයට නෙවෙයි. ඇයි? ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම තියෙනවා 5. වහින්නේ පායන්නේ කර්මයට නෙවෙයි. ඇයි? පරිසරය විනාශ කෙරුවට පස්සේ වහීද? කඳු කපලා ගස් කොළන් ටික කපලා දැන් ඕන ඔය ළමයි පොඩි ළමයෙක්ගෙන් අහන්නකො ඒ ළමයි දන්නවා මේ වර්ෂාව සිද්ධ වෙන වගුව මොකද්ද කියලා. කොහොමද වෙන්නේ කියලා. අපිත් ඒක දැනගෙන හිටියානේ. දැන් ඒව නැහැ. එතකොට මොකද වෙන්නේ? කලට වහින්නේ නැහැ. ගහක ගෙඩියක් නැහැ. ඒව හැදෙන්නේ නැහැ බීජ නියාම. දැන් ඉතින් ඒවට පරිසරය නැහැ. ඉතින් මේවා කර්ම නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? මිනිස්සුන්ට අපිට බලපාන්න පින්වතුනි කර්මය කීයද? 120යි 5න් 1යි. අනික ඒවා සේරම මොනවද? නියාම ධර්ම ලෝකේ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා සෝබා දහමට නොවන අවනත ලෝවේ කිසිවෙක් නැහැ. හොඳට මතක තියාගන්න. අපි සෝබා ධර්මයට කරන දේවල් වලට විපාක අපිට හම්බ වෙනවා. මොනවද? ක්‍රියාවට ප්‍රතික්‍රියා. ඒව වළක්වන්න බෑ. ඔබ කරන කර්ම මොනවද? ඒවට විපාක ඵලය ලැබෙනවා කියන එක හොඳට තෝරගන්න. ඒක එලිපිට කළාද, හොර රහසේ කළාද, අනේ නෑ කවුරුවත් දන්නේ නෑ. ඒව අදාළ නෑ. කරපු දෙයට විපාක ලැබෙනවා මයි කියන එක හොඳට තේරුම් ගන්න. ඒ නිසා කම්ම කියන වචනේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ කොහොමද? දේශනා කළේ කොහොමද? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාවටම කර්මයයි කියන්නේ. චේතනාව කියන්නේ මොකද්ද? සිතේ පහළවන සිතිවිලි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එක්ක කයින් එක්ක වචනේ. කොහොමද? අනුසය කියලා කොටසක් තියෙනවා. අනුසය කියලා කියන්නේ මොනවද? යටපත් වෙච්ච කර්ම. පැහැදිලිද? යටපත් වෙච්ච කියන්නේ අලු යට ගින්දර වගේ. එහෙම කර්ම තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා පරිඋත්ථාන. ඒවා කොයි වෙලේ හරි නැගිටිනවා. ඔන්න කර්මවල හැටි ඊළඟට අවසාන කාරණාවක් හැටියට පැහැදිලි කරන මොකද්ද? වීතික්කම. වීතික්කම කියන්නේ මොකද්ද? කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ ක්‍රියාවට නැගීම. ඒවැ විපාක බරපතල බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට මේ සිද්ධ වෙලා තියෙන සේරම කර්ම නෙවෙයි. මොකද්ද? අපේ උත්සාහය නැතිකමේ කම්මැලිකමේ ප්‍රතිඵල කියන එක තේරුම් අරගෙන තමන්ගේ සිත තුලින් වචනය තුලින් කය තුලින් සිද්ධ වෙන කර්මපත පැහැදිලි කරනවා 10ක් නේ. කායිකව 3යි, වාචසිකව 4යි, මානසිකව 3යි. ඒවට කියන්නේ දස අකුසල්. ඒවා නොකර මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේවා නොකර
ගමන සකස් කරගන්න මහන්සි වෙන්නට ඕන. ඔන්න එක පිරිසිදුකමක්. දෙවෙනි එක මොකද්ද? විජ්ජාච. විජ්ජාච කියලා කියන්නේ දැනුම, නුවණ, අවබෝධය. මොනවා ගැනද? දුක්ඛ ආර්ය සත්‍ය ගැන, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන. ඔක තමයි චතුරාර්ය සත්‍ය. කියන්නේ දුකට හේතුව දුක් නැති කිරීම, ඒ නැති කිරීමට ගන්නා මේක තමයි පින්වතුනි දැනුම, නුවණ, අවබෝධය කියලා කිව්වේ. ඒක ගිහියටත් පැවිද්දටත් අපි ඔක්කොටම අත්‍යවශ්‍ය කරන කාරණාවක් හැටියටයි පැහැදිලි කරන්නට ඕනේ. ඒව දිගින් දිගට එකින් එක විස්තර කරන්න මා උත්සාහ කරන්නේ. අවස්ථාවෝචිතව ඔබට මේ කරුණ මතක් කළේ ඔබ ඒක දැනගෙන ඔබේ ජීවිතයට එකතු කරගෙන ගලපගෙන කටයුතු කරන්නට, ධර්මය තව හොයන්න මහන්සි වෙන්න කියන එකයි මතක් කරන්න තියෙන්නේ. ඊළඟට ධම්මෝච. ධම්මෝච කියලා කියන්නේ ධර්මානුකූල පැවැත්ම. දැන් පින්වතුනි ඊටාම වැදගත් දේ මොකද්ද? අපේ ජීවිතය පවත්වාගෙන යෑමනේ නේ. ඒකනේ වැදගත් දේ නැද්ද? තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන එකනේ වැදගත්. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේ ජීවිතේ අනුන්ට කරදරයක් නොවි පවත්වාගෙන යෑම. ඒක තමයි ඊටාම වැදගත්. අද කී දෙනෙක් තව අයට කොච්චර කරදරද බලන්න. ඒක ධර්මානුකූල නෑ. ඒක අධාර්මිකයි. ධාර්මික කියන්නේ මොකද්ද? හොයා හම්බ කරගන්න දේ හොරකම් කරලා නෙවෙයි, මංකොල්ල කාලා නෙවෙයි, මිනී මරලා නෙවෙයි, වංචා කරලා නෙවෙයි, බොරු කියලා නෙවෙයි, රවට්ටලා නෙවෙයි. එහෙම හිතන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් පැත්තකට වෙලා ඉඳලා පිරිසිදුයිද නැද්ද? පිරිසිදුයි. අනේ පිරිසිදුතුමා එහෙම කිව්වේ මරණ මංචකයේ ඉඳගෙන. ඒ නිසා එහෙම තෝරගෙන කටයුතු කරන්න. කාටවත් වද දීලා හොරකම් කරලා දැන් ඔබ දන්නවා ගම්වල පින්වතුනි සමහර ඇත්තෝ ඉන්නවා කණ්ඩ නැතත් තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න යන්නේ. ඒක තමයි ඕන. ඒක තමයි ධාර්මික බව. ඒක තමයි අවශ්‍ය. අපේ නැති බැරිකම් අපිට. අනුන්ගේවා ඒ ඇයි. ඒ නිසා ඒ අවබෝධය ඇති කරගෙන කටයුතු කරන්න මහන්සි වෙන්න. ඉක්මනින් දියුණු වෙන්න කියලා හොරකම් කරන්න එපා. ඉක්මනින් දියුණු වෙන්න කියලා වංචා කරන්න එපා. කපටිකම් කරන්න යන්න එපා. අපි එහෙමනේ ලෑස්ති. ශනිකවනේ යන්න ඕන කියන දැන් වාසනාව. එහෙමනේ. එහෙම වෙන්නේ නෑ. කතා කරන මට අහගෙන ඉන්න ඔබට දෙයක් මේ ලෝකේ ලැබෙන්න තියෙනවා නම් කාටවත් නවත්තන්න බෑ. ලැබෙන්නේ නෑ නේද? කාටවත් ඒක දෙන්නත් බෑ. ඒක හොඳට තේරුම් අරගෙන මතක තියාගෙන කටයුතු කරන්න ඕන. මොකද මේ කර්ම කියන ඒවා පින්වතුනි වර්ග දෙකයිනේ. එකක් කළු කර්ම, අනිත් ඒවා සුදු කර්ම. ඒ හින්දා මේවා හොඳට ඒවා තේරුම් අරගෙන කටයුතු කරන්න. කළු කර්ම කිව්වේ අකුසල්, සුදු කර්ම කිව්වේ කුසල්. කුසල් ඵල දෙනකොට නවත්තන්න කාටවත් බෑ. අකුසල් ඵල දෙනකොට ඒව නවත්තන්නත් බෑ. ඒ නිසා ඒ අවබෝධය ඇති කරගෙන කටයුතු කරන්න මහන්සි වෙන්න, වැඩි වැඩියෙන් ජීවිතයේ කුසල් කරන්න මහන්සි වෙන්න. අන්තිම කාරණාව සීලං ජීවිතම උත්තමං. සිල්වත් ජීවිතය. ඒක පින්වතුනි මේ කාටවත් කරන දෙයක් නෙමෙයි. සීලය කියන වචනේ හොඳට මතක තියාගන්නකො. මොකද්ද? සීලය කියන්නේ මොකද්ද? කාය වාචාය සමෝදානං සීලා. එහෙමනේ ඉගැන්වුවේ. කයෙහි වචනේහි සංවරය සීලය. එතකොට මොනවද? කයෙහි අර අපි මුලින් කියපු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. වචනේහි මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප. දැන් මේ හතම නැති කරන්නේ මොකෙන්ද? සීලය තුලින්. පංචශීල් වෙන්න පුළුවන්, අටශීල් වෙන්න පුළුවන්, ආජීවට්ටමක සීල් වෙන්න පුළුවන්, නවාංග උපෝසත සීල් වෙන්න පුළුවන්, දස සීලේ වෙන්න පුළුවන්, කෝටියක් සංවර සීල් වෙන්න පුළුවන්. හැම එකකින්ම කරන්නේ ඒක. ඔය ඒ අවස්ථාවේ තියෙන ගැඹුර තමයි මම අර මුලින් මතක් කළේ. ඔය වීතික්කම අවස්ථාව කියලා කියන්නේ පින්වතුනි මේ කයෙන් වචනයෙන් සිද්ධ වෙන කර්ම. එතකොට මේ අවස්ථාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ මොකෙද්ද? සීලය තුලින්.
ඊට පස්සේ තව කර්ම සිද්ධ වෙනවා. කර්ම මනසින් ඒව නැති කරන්න පුළුවන්කම තියෙන මොකෙන්ද? සමාධිය තුලින්. යටපත් වෙච්ච ඒවා එළියට එන්න දෙන්නේ නැතුව ඒවා අයින් කරන්න පුළුවන්කම තියෙන මොකෙන්ද? ප්‍රඥාවෙන්. එතකොට කරුණු කීයද? සීල, සමාධි, ප්‍රඥා. මොකද්ද මේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බලන්න සීලයට කීයද? සීලයට කීයද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. පැහැදිලිද? සීලයට. උදේ කල්පනා කරලා බලන්න. දැන් මේ කරුණු කාරණා තුල තියෙන්නේ නිවන් මාර්ගයමයි. ඒ නිසා සිල්වතෙක් වෙන්න උත්සාහ කරන්න. ඒකට පින්වතුනි මේ කවුරුවත් රවට්ටන්න, කාගේවත් හිත හදන්න එහෙම අවශ්‍ය නැහැ. ඔබ තේරුම් ගන්න ඕන මා තුල පවත්නා මේ දුර්ගුණ අවම කර ගැනීම තුලයි මට සීලේහි පිහිටන්න පුළුවන්කම තියෙන්නේ. ඕන් ওই තැනට එන්න කටයුතු කරන්න. එතකොට කරුණු හතරක් පැහැදිලි කළා කෙනෙකුගේ ජීවිතේ පිරිසිදු වෙන. කොහොමද? කම්මං කර්මයේ හේවත් චේතනාවෙන් සිටිවිලි වලින්. මිනිස්සුන්ගේ වඩා පිරිසිදු වෙන්න ඕන මොනවද? ඇඟ නෙමෙයිනේ. මොනවද? සිටිවිලිනේ, සිතනේ. ඔය සේරම කරන්නේ කවුද? සිතනේ. ලස්සනද, හොඳ නැද්ද, හොඳයිද, උසයිද, මහතයිද, කොටයි, දිගයි, පළලයි, කළුයි, සුදු ඕවා කවුද තීරණය කළේ? ඇඟද? නෑ. හිත. ඒ නිසා හිත පිරිසිදු කරගන්න. ඒකයි වැදගත්. ඒ නිසා චිත්ත පාරිශුද්ධියෙන් තමයි මේ කර්මය කියන කතන්දරේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඊළඟට විජ්ජාච චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ නුවණ දැනුම අවබෝධය ඇති කරගන්න. ඊළඟට ධම්මෝච ධර්මානුකූල වෙන්න සීලං ජීවිත මුත්තමං සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඒ තුල ඔබ හැමදෙනාටම පුළුවන්කම තියෙනව මොනවද? මේ දැන් අපි නෑ, තේරෙන්නේ නෑ, දැනෙන්නේ නෑ. මේ ඔක්කොම තේරුම් ගන්න. කර්ම විශේෂින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අචින්තයයි කියලානේ. ඔබට මට හිතා ගන්න බෑ. දැන් අද අපි කතා කර ඉන්නවනේ මෙහෙමනේ. හෙට උදේ පැත්ත වැටෙයිද කියලා කවුරුවත් දන්නවද? නෑ, දන්නේ නෑ. අපි සංසාරේ කරපු කර්ම තේරෙනවද? නෑ, තේරෙන්නේ නෑ. සමහර වෙලාවට පින්වතුනි මම ඔබට මේ වචනේ විතරක් කියලා අවසන් කරන්න. මොකද්ද? සමහර වෙලාවට ස්වාමියාට බිරිඳ වෙලා එනවා සසර කර්ම. බිරිඳට ස්වාමියා වෙලා එනවා සංසාරගත කර්ම. දරුවන්ට දෙමව්පියෝ වෙලා එනවා සසරගත කර්ම. දෙමව්පියන්ට දරුවෝ වෙලා එනවා සසරගත කර්ම. සහෝදර සහෝදරියෝ වෙලා එනවා සංසාරගත කර්ම. මතක තියාගන්න. මේ එකක්වත් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. සමහරට නෑදෑ වෙලා එයිද දන්නේ නෑ. බනහගෙන ඉන්න උඹලට පෙන්වතා පෙන්වතිය වෙලා එයිද දන්නෙත් නෑ. පරිස්සම් වෙලා. පස්සේ නිකන් චුරු ගන්න එපා. මේක මගේ పూర్වේ කර්මේ නෙවෙයි. ඉල්ලගෙන කහපුවා කරන්න දෙයක් නෑ. ඒ නිසා මේවා තේරුම් අරගෙන වැඩ කරන්න හැම කෙනෙක්ම ධර්මානුධර්ම ජීවිතයක යෙදිලා කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබට ඉඩ ලැබෙන හැම වෙලාවකම මලක් පහනක් පූජා කරන්න, බණක් භාවනාවක් කරන්න, සීලයක පිහිටන්න මහන්සි වෙන්න. ඇයි? ඕක පින්වතුනි වයසට ගියාම කරන්න බෑ. මේ වයසට ගිය අම්මලා තාත්තලා ඉන්නවනේ එක විදිහට එක ඉරියව්වකින් ටිකක් වෙලා ඉන්න බෑනේ අම්මේ. පුළුවන්? බෑ. මගෙත් තියෙනවනේ බණ මඩුවක්. මං දන්න හින්දානේ කියන්නේ. නායකහරු හොඳට දන්නවා ඇති. මගෙත් ඉතින් ওই 100ක් විතර එනවා පොයේ දවසට. සේරම එන්නේ භද්‍ර යවුණේ තරුණ තරුණී. ඔව්. වයස 70යි 80යි. ආපු වෙලේ ඉඳන් මුන්දලා ඉල්ලන්නේ මොකද්ද? විදර්ශනාම දීපන් කියලා. හැබැයි මන් නම් බෑ කියන්නේ. මං කියනවා හරි ලෑස්ති වෙනවල. මොකද්ද? උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. හරි. ශරීරයේ කෙලින් තියාගන්න. උපාසකම්මල බද්ද පරියන්කෙන් වාඩි වෙන්න. උපාසක මහත්තුරු උපාසකම්මල අර්ධ පරියන්කෙන් වාඩි වෙන්න. උපාසක මහත්තුරු බද්ද පරියන්කෙන් වාඩි වෙන්න. ඇස් දෙක දැන් අඩවම් කරගෙන මං කියන දේ කියන්න අත් දෙක තියාගෙන. ඉතින් මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. මං ගහුවා ඕන් නැද්ද භාවනාව? ඕනි. ඕන්නම් කියන විදිහට හිටු. නැමින්නේ හාමුදුරුවනේ. එතකොට පන්සලට එන්නේ කොයි වෙලාවේද? නමා ගන්න දිග හැර ගන්න බැරි වෙලාවේ.
එතකොට ඇවිල්ලා වැඩක් නෑ. ඒ නිසා දැන්වත් මේවා තෝරගෙන කටයුතු කරන්න ඉඩ ලැබෙන හැම තප්පරයකම ඉස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස කුසලට මදකුත් පමානුවොත් මිස ගොඩ යන්න පුළුවන් එහෙමයි. ඉස ගිනි ගත්ත කෙනාට වෙන මොනවත් හිතන්න තියෙනවද? නෑ. මොකද තියෙන්නේ? මේක නිවා ගන්නනේ. ඒ නිසා අපිටත් සසර ගින්දරක් තියෙනවා. ඒ දුක් ගින්දර නිවා ගන්න වැඩපිළිවෙල ජීවිතයේ ගොඩනගා ගන්න. ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්ය, වාසනා, ගුණ නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පස්සේ ඇහුවොත් අනේ පිරිසිදුතුමාට මොකද උනේ කියලා. එතුමා දහම් අවබෝධ කරගත්ත විතරක් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කරුණ විමසලා බණ කියනකොට එතුමා සූපත් වෙච්ච බව තමයි බණ පොතේ පැහැදිලි කරන්නේ. ඒ නිසා එවන් වූ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරලා සූපත් වෙන්න ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනා, ගුණ නුවණ පහළ වේවා. පින්කම සිද්ධ කළේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නට ජීව දානමය පින්කමක් හැටියට ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදේ ජයශ්‍රී මහා බෝසත්මුදුන්ගේ සතර දළදා වහන්සේගේ 8 බුදුරජාණන් වහන්සේලාගේ පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදේ ලබා දෙමින් අපි ප්‍රාර්ථනා කරමු. නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවා. ඒ වගේම අවුරුදු 2ක් වයස ඇති බාල දියණියට අපි ආශිර්වාද කරනවා. ඇය වෙනුවෙනුත් ලොකු බලාපොරොත්තුවක් මේ අම්මා තුල තිබුණා. බාරහාර වෙලා තිබෙනවා. ඒ දියණිය වෙනුවෙන් ඇයටත් අපි ආශිර්වාද කරනවා. චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට නිදුක් නිරෝගී චිරජීවන ලබන්නට දලදා හාමුදුරුවන්ගේ ඒ වගේම ජයශ්‍රී මහා බෝසත්මුදුන් වහන්සේගේ සත් ඒ වගේම 8 බුදුරජාණන් වහන්සේලාගේ ඉෂ්ඨකාමී පින්කැප දෙවියන්ගේ දේවාශිර්වාදේ ලැබිලේ දියණියට තුනුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිරජීවන සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පරම්පරානුගතව මිය පරලොවගේ සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තෝ සූපත් වේවා. විශේෂයෙන් මේ අම්මා තාත්තගේ දෙමව්පියෝ ඒ වගේ මේ පරපුරේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ මව් දෙමව්පියන් ඇතුළු කොට හැම දෙනාම සසර දුක්ගිනි නිමා කරගනීවා, නිවනින් සැනසේවා කියලා පින් දෙන්න. වගේම පින්කම කර ගැනීම සඳහා දායක කාරක මූලික වෙච්චාවගේ හොඳයි කියපු කාලයේ ධනේ ශ්‍රමයේ කැප කරපු දැකලා අහලා අනේ හොඳයි සාදු කියලා සතුටු වෙච්ච සෑම දෙනාටත් ඒ වගේම පින්කමට සම්බන්ධ වෙච්ච ඔබටත් ඔබ නමින් මේ පරලොව ගිය මව් දෙමව්පියන් ඇතුළු කොට පාරම්පරිකව මේ ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනවා ලැබේවා. සසර දුක්ගිරි නිවා කරගනීවා, නිවනින් සැනසේවා කියලා පින් දෙන්න. පින්කම වඩා සාර්ථක කර ගැනීම සඳහා මේ ස්ථානයේට ඔබගේ ගෞරවාන්විත ආරාධනාවෙන් වැඩම වදාලා අති ගෞරවාස්පද ඉඹුල්ගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ වගේම කැකුලාවල පුරාණ විහාරයේ වගේම තුඹුල්ල ශේස්ත්‍රාරාමයේ යන විහාරත්‍රයාධිපති 15 පත්ති උපප්‍රධාන සංඝනායක අවසරයි දමදෙණියේ ශ්‍රී ආනන්දාභිධාන අපේ නායක හාමුදුරුවන් වහන්සේටත් බුද්ධ ආදී අනන්ත තුනුරුවනේ ආශිර්වාදයෙන් කායික මානසික සංහිඳියාව නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ ගෞරවනීය හිඟුරක්ගොඩ පුඤ්ඤානන්ද හාමුදුරුවන් වහන්සේට ඒ වගේම අපේ දීරානන්ද හාමුදුරුවන් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මය අනුමෝදන් කරන උන්වහන්සේලාටත් කායික මානසික සංහිඳියාව නිරෝගී සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්කම සඳහා දායක කාරක මූලික වෙච්ච ආවගේ අය හොඳයි කියපු කාලයේ ධනේ ශ්‍රමයේ කැප කරපු දැකලා අහලානේ හොඳයි සාදු කියලා සතුටු වෙච්ච ලොක්කුඩා තරුණ බාල පහළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔබ අපි හැමෝටම මෙලොව පරලොව දෙලව යහපත කෙලවර අමා මහ නිවන් පිණිස මේ පුණ්‍ය ධර්ම සංසාර ගමනේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරලා කවුරුත් දෑත නළලි තියාගෙන මාත් එක්කලා කතා කරන මා අහගෙන ඉන්න ඔබ හදා වඩා පෝෂණය කරපු රත්තරන් අම්මා ආදරණීය තාත්තා ගෞරවයෙන් සිහිපත් කරලා මේ දෙපළට ගාත කියලා අපි මේ විදිහට කරපු පින් අනුමෝදන් කරමු. වරක් සාදු කියන්න මාත් එක්කම දස මාසේ උරේකත්වා පෝසේසි උද්දේකාරණං ආයුදීගං
වස්ස සතං මාතු පාදං නමාමහං උද්දේකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ඨං පිතු පාදං නමාමහං දිනෙත් පියාගෙන මෙහෙම හිතන්න දස මාසයක් මා කුස දරාගෙන අනන්ත අප්‍රමාණ වද වේදනාවන් විඳලා මාව මෙලව බිහි කරලා රක්ත වර්ණ රුධිරය සුදු පාට කිරි බවට පත් කරලා මගේ අසූචි මුත්‍රා කැහිසෙම සොටු ලේ සැරව කැතයි නොකිය දෑතින් ඇදලා මාව රැක බලා පෝෂණය කරපු මගේ රත්තරන් අම්මේ ගතේ දාඩිය මහ පොළොවට තෙත් වෙනකං දෑතට කරගැට එනකං අව්වේ වේලිලා වැස්සේ තෙමිලා පෝලිංගානේ ඉඳලා මාව රැක බලා සිප වැළඳගෙන පෝෂණය කරපු මගේ රත්තරන් තාත්තේ සිදු කළ මේ උතුම් පුණ්‍ය ධර්ම ඔබ දෙපළට අනුමෝදන් කරනවා. ජීවත් වෙලා ඉන්න ඔබට නිරෝගී සම්පන්නියම ලැබේවා. මියගිය මගේ රත්තරන් අම්මේ තාත්තේ බුදුන් දැක නිවන් දකින්න මේ පිං සංසාර ගමනේ පාරමී වේවා කියන සිතවිල්ලෙන් මොහොතක් නිහඬව මව්ගුණ පියගුණ මෙනෙහි කරමු. ගතේ රුහිරු කිරට පෙරා මා දැඩි කළ අම්මා උකුලේ තියා නලව නලව මා සැනසු අම්මා කැතකුණු මගේ අතගාලා මාව හැදූ අම්මා සංසාරේ දුකින් මිදී නිවන් දකින් අම්මා ඉපදුනදා පටන් මෙමට මගේ පුතේ කියා ආදරයෙන් මායමතුව මගේ ආදර පියා යායුතු මග කල යුතු දෙය කියා දුන්න පියා සංසාරේ දුකින් මිදී නිවන් දකින් පියා ජීවිතයේ අඳුරුලෙනේ ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනෙහි ගාංගුල අම්මා බන කියලා බන අහලා පින් දෙනවා අම්මා
පියා සමග මාතු දිනයක නිවන් දකින් අම්මා පියා සමග මාතු දිනයක නිවන් දකින් අම්මා පියා සමග මතු භවයක නිවන් දකින් එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා දේවෝ අස්සතු කාලේන සස්ස සංපත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හොඳයි කවුරුත් වන්දනා කරගන්න ඔහොම වැදගන්න ධර්ම ශ්‍රවණානිසංසයෙන් දහම් පඬුරු පූජා කිරීමේ ආනිසංසයන් කරන කොටගෙන තමන්ටත් තමන්ගේ නමින් නැසීමේ පරලොව ගියා වූ හැම දිනාටමත් ඔබ අපට ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන සාන්ත උතුම් අමා මහ නිර්වාණ ධාතු අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ධර්මයන් සසර පාරමී වේවා. අභිදාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච්ච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනතේ සමිජ්ජතු. හැමදෙනාටම තෙරුවන් සරණයි. වසනවන්ත සදැහැති සුපින්වතුනි, අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සුමදුර දම් දෙසුම අප වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කොට වදාළේ සත්‍යය දහම් නිකේතනය හා වැරැල්ලගම ශ්‍රී සුදර්ශන චෛත්‍යාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි බෝධිමල්ලුවේ සංඝානන්ද අපේ මාහිමිපාණන් වහන්සේ. ඒ වගේම මේ අවස්ථාවට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ ඉඹුල්ගොඩ තුඹුල්ල උඩකැකුලාවල යන විහාරත්‍රාධිපති පහළ 12 පත්තුවේ උපප්‍රධාන සංඝනායක අවසරයි දඹදෙණියේ ආනන්දාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයට තව চিරාත් කාලයක් සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී සුවය අපි හැමදෙනෙක්ම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු. එසේනම් සදැහැති සුපින්වතුනි,
දහම් පරිස්කාර පූජාවෙන් අනතුරුව අපි යලිත් වතාවක් ඔබට ආරාධනා කරනවා දහම් තිලිනයක් තිබෙනවා ඔබ සියලු දෙනෙකුටම ලබා දෙන්නට. එහෙමනම් ඒ දහම් තිලිනයත් ඔබ අතටපත් කරන්නට කියලා අප කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ උතුම් වූ කටයුත්තේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට පිණිස ඒ වගේම ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ පිණිස තමයි මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ කරාශි කළේ. ඒ වගේම පුංචි දියණියගේ උපන්දිනය දෙවනේ අනන්ත ආශිර්වාදේ පුංචි දියණියට කරාශි කරනවා. ඒ වගේම අනිකුත් අසනීප තත්වයෙන් සිටින මధుරංග ගුරු පියාණන්ගේ බිරිඳට ඉක්මන් සුවය, ඒ වගේම රංජිත් ජයසේකර ගුරු පියාණන්ට চিරාත් කාලයක් විශ්ව ශක්ති භාවනා කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ උතුම් ප්‍රාර්ථනා සියල්ල පෙරදරි කරගෙන තමයි මේ උතුම් කටයුත්ත සිදු කරන්නට යෙදුනේ. එහෙමනම් අපි හෙට දවසේ හෙට උදෑසන යලිත් වතාවක් මං හිතන්නේ මේ නිවසේ තවත් මේ උතුම් වූ කටයුත්තක් සිදු වෙනවා. ඒ වගේ ඒ කියන්නේ සාංගික දානයක් පිරිනමන්නටත් සියලු කටයුතු විධි විධානයේ කොට තිබෙනවා මේ අතිපූජනීය වූ මහා සංඝරත්නයට. ඒ කටයුත්තටත් ඔබ සියලු දෙනෙකුටම එක් වෙන්න සම්බන්ධ වෙන්න කියලා අප මෙත් සිතින් ආරාධනා කරනවා. එහෙමනම් ඒ ආදරණීය දෙමව්පියන්ට ඒ පියවිච්චි දෙනෙත් වලට නෙමේ වාසනාවට තාමත් ඇරිලා තියෙන අපේ ආදරණීය දෙමව්පියන්ගේ දෙනෙත් වලට මේක තුටු කඳුලක් එකතු කරන මොහොන් වීරසූරිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනෙක් ඒ වගේම මේ කටයුත්ත වෙනුවෙන් නන් අයුරින් සහ සම්බන්ධ වුණු සෑම දිනෙකටම උතුම් ත්‍රිවිධ රත්නේ ඒ ආශිර්වාද අපි ඒක රාශී කරනවා. එහෙමනම් සදැහැති සුපින්නතුනි හෙට උදෑසන පැවැත්වෙන ඒ සාංගික දානමය පුණ්‍ය කර්මයටත් අපත් සමග එකතු වෙන්න කියලා ඔබට සදහැ සිතින් ආරාධනා ගෙනෙනවා. මුළු රටටම බුදු සුවඳ දැනේවා, මුළු හදවතකටම බුදු එළිය ලැබේවා, මුළු සිරිලක් දෙරණ පුරාම මේ බුදු බණ පද රැව් පිළිරැව් දේවා කියලා අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අපේ අතිපූජනීය මහා සංඝරත්නයට යලිත් මේ උතුම් පුණ්‍ය භූමියේ සසුන් වැඩ පිණිස চিරාත් කාලයක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සදැහැති සුපින්නතුනි අපි මෙතනින් මේ උතුම් කටයුත්ත නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් කටයුත්ත වෙනුවෙන් වැඩමවා වදාළ ඉඹුල්ගොඩ තුඹුල්ල උඩ කැකුලාවල යන විහාරත්‍රාධිපති 15 පත්වී උපප්‍රධාන සංඝනායක අවසරයි දඹදෙණියේ ආනන්දාභිදාන මහානායක හමුදුරන් වහන්සේට ඒ වගේම ජය දහම් නිකේතනය හා වැරැල්ලගම ශ්‍රී සුදර්ශන චෛත්‍යාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි බෝධිමල්ුවේ සංඝානන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ මහා සංඝරත්නයට සිය දහස් වාරයක් සදහැ සිතින් යුතුව අපි নমස්කාර කරනවා. එහෙමනම් සදහැති සුපින්නතුනි අපි මේ කටයුත්තේ මේ ආකාරයට සමුගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට බුදු සුවඳ බුදු එළිය විහිදෙන හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් මේ දහම් පඬුරුව වාතට දැන් ලැබෙනවා මේ මොහොතේදී. ඉතින් ඒ දහම් පඬුරු රැගෙන යන්න හොඳින් කියවන්න මේ දහම් පත්‍රිකාව. ඔබ සියලු දෙනෙකුටම යලිත් අපි අනන්ත වූ ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.